හරි. අද අපේ මාතෘකාව වෙන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන තවත් නමක් තමයි කෝස්ටික් සෝඩා කියලා කියනවා. මේ එනමත් මතකේ තියාගන්න ඕන හොඳයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියනවා කෝස්ටික් සෝඩා කියලා. මේ කෝස්ටික් සෝඩා ඊළඟට මේක කරන ක්‍රමයට කියනවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරනවානේ. මේ කර්මාන්තයේදී මුකුත් මේ ඒ ලෙවල් ප්‍රශ්න එහෙම කතා කරන්න නැහැ. ඒ කියන්නේ අලුත් සිලබස් එකට අදාළව අලුත් සිලබස් එක අපිට තියෙන්නේ පටල කෝෂ ක්‍රමය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන ක්‍රමයට අදාළව තියෙන්නේ පටල කෝෂ ක්‍රමය. 2011ට කලින් සිලබස් එකේ 2011ට කලින් සිලබස් එකේ මේක ප්‍රාචීන කෝෂ ක්‍රමය කියලා එකක් දීලා තිබ්බා. ඒකට අදාළ ප්‍රශ්නයක් 2006 දීලා තියෙනවා. 2006 අවුරුද්දේ. දැන් අපි මේ ප්‍රශ්නේ හදන්න ඕනේ නැහැ මොකද ඒක අපේ සිලබස් එකට දාලා නැහැ. ඒ හින්දා මේ අපිට මේ ප්‍රශ්නේ හදන්න ඕනේ නැහැ. මේ අපිට ගන්න තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන ක්‍රමය කියන්නේ පටල කෝෂ ක්‍රමය. ඒකට කියන්නේ මේ membrane cell method. membrane cell method කියලා කියන්නේ මේ ඉතින් අපි බලමු දැන් මේ කර්මාන්තය ගත්තාම මේකේ දැන් පටල කෝෂයක් තියෙනවා. පටල කෝෂයක් කියලා එකක් තියෙනවා. ඒක මම අඳින්නම් ඉස්සරහට. ඒ අන්නේ කෝෂය නම් මේ membrane cell method පටල කෝෂ ක්‍රමය. ඉතින් මේ ක්‍රමයට දැන් මේකේ දැන් අමුද්‍රව්‍ය කියලා ලොකුවට අමුද්‍රව්‍ය ගොඩක් කතා කරන්න නැහැ. මේ ඒත් අර කලින් මෙතඩ් එකටම අපි මේක කරන්න පුළුවන්. කලින් මෙතඩ් එකටම අපිට පුළුවන් මේකේ අර මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අකුරු ටික විතරක් බලලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අකුරු ටික බලලා මේ අපිට පුළුවන් මේකේ අමුද්‍රව්‍ය තීරණය කරන්න. මේකේ මොකද කරන්නේ? අපි මේක නිකන් අයනවට කඩනවා. සෝඩියම් ප්ලස් OH minus. හරිද? මේක අයන වලට කඩනවා සෝඩියම් ප්ලස් OH minus කියලා. මේ ඊට පස්සේ සෝඩියම් ප්ලස් OH minus මේ දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ සෝඩියම් ගන්නෙ කොහෙන්ද? OH minus ගන්නෙ කොහෙන්ද කියලා. මෙන්න මේ සෝඩියම් ප්ලස් ගන්නෙ කොහොමද? OH minus ගන්නෙ කොහොමද? දැන් අපිට සෝඩියම් ප්ලස් කියන එක ඕනනම් අපිට හදාගන්න පුළුවන් නේ සෝඩියම් භාවිත කරලා. මේ හැබැයි දැන් සෝඩියම් භාවිත කරලා ගන්නත් පුළුවන් නේ. ඒ වුණාට අපිට සෝඩියම් කියන ලෝහය මේ අර ස්වභාවිකව ගන්න නැහැනේ. සෝඩියම් කියන්නේ ගොඩක් සක්‍රීය ලෝහයක්. මෙයා වාතය එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ ජලය එක්ක ප්‍රතික්‍රියා කරනවා. අන්න එහෙම අපිට සෝඩියම් කෙලින්ම ස්වභාවිකව ගන්න නැහැ. දැන් අපිට ඒ හින්දා වෙන මොකක් හරි ප්‍රභවයකට යන්න වෙනවා. මෙතනදී අපි සෝඩියම් ප්ලස් අයන ගන්න අපි පාවිච්චි කරන්නේ මුහුදු ජලය. අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්නේ මුහුදු ජලය. හැබැයි මුහුදු ජලය ගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මුහුදු ජලයේ මෙන්න මේ වගේ එක අයන තියෙන්න පුළුවන්. දැන් මුලින්ම ප්‍රධාන වශයෙන් තියෙන සෝඩියම් ප්ලස් නේ. තව ඕනනම් ක්ලෝරයිඩ් අයන තියෙයි. තව ඕනනම් ක්ලෝරයිඩ් අයන තියෙනවා. මම මැග්නීසියම් නිස්සාරණයකදී කිව්වා ඕනනම් මේ බ්‍රෝමයිඩ් අයන තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මැග්නීසියම් 2+ මැග්නීසියම් නිස්සාරණයේදී කතා කරන්නේ මැග්නීසියම් 2+ ඒ ටිකේ ඒ විදිහටම ආයි තියෙන්න පුළුවන්. මේ ඊළඟට අපිට කැල්සියම් දැන් තව ගන්න පුළුවන් කැල්සියම් 2+ තියෙන්න පුළුවන්. මම කලින් මැග්නීසියම් වලදී කිව්වනේ කැල්සියම් කාබනේට් මේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප කරගන්න කලින් දැන් අර අන්තිමට සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප කරගත්තට පස්සේ ඉතුරු වෙන ද්‍රාවණය එන්නේ බිටර්න් ද්‍රාවණය කියලා කිව්වේ. දැන් එතනදී අපි මෙන්න මෙහෙම කැල්සියම් කාබනේට් අවක්ෂේප කරගත්තා.
කැල්සියම් සල්ෆේට් අවක්ෂේප කරගත්තා. අන්තිමට සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප කරේ. ඊට පස්සේ ඉතුරු වුණ ද්‍රාවණය මැග්නීසියම් 2+ මැග්නීසියම් 2+ වගේ අයනත් ඉතුරු වුණා. මැග්නීසියම් 2+ වගේ අයනත් මැග්නීසියම් 2+ ඊට පස්සේ බ්‍රෝමයිඩ් අයන ඒ වගේ ඉතුරු වුණානේ. නේ කියන්නේ මේ දැන් අපි බලමු මේක මුහුදු ජලයේ සංයුතිය කියලා ගමුකෝ. දැන් මේ රවුන්ඩ් කරලා තියෙන්නේ. එතකොට කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙන්න නම් කාබනේට් අයනක් තියෙන්න එපේ. සල්ෆේට් අයනක් තියෙනවා. ඔන්න ඔය විදිහට මේ එක එක අයන කාබනේට් අයන සල්ෆේට් අයන ඔන්න වගේ අයන ගොඩාක් තියෙනවා. දැන් මේ අයන වලින් අපිට මේ ප්‍රශ්නයක් එනවා. දැන් කැල්සියම් කාබනේට් ඔන්නෝම සමහරට ආක්ෂේප වෙන්න පුළුවන්. හරි එහෙම තියෙනවනේ එක එක අයන ගොඩක් තියෙනවා. දැන් මේ අයන වලින් මේ අපි හදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් අපි මොකක් හරි දැන් හයිඩ්‍රොක්සයිඩ් හදද්දි දැන් සෝඩියම් ප්ලස් උත් තියෙනවා. මේ මැග්නීසියම් 2+ උත් තියෙනවා. හරිද? අපි නිකම්ට හිතමු දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මම කිව්වේ N සෝඩියම් ප්ලස් එකක් හොයාගන්නත් ඕනේ OH මයිනස් එකක් හොයාගන්න. අපි තුන් OH මයිනස් එකක් හොයාගත්තා කියලා. OH මයිනස් එකක් හොයාගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ නැතුව මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නත් පුළුවන් නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න පුළුවන් නේ. අන්න එහෙම ප්‍රශ්නක් තියෙනවා. අන්න ඒ හින්දා අපි මෙතනදී මෙන්න මේ අයන එහෙම කීපයක් මෙන්න මේ අයන එහෙම ඉවත් කරගන්න ඕනේ මුහුදු ජලය ගනිද්දී. මුහුදු ජලයෙන් ගන්නකොට අපි මේ අයන ඉවත් කරගන්නත් ඕනේ. ඊළඟට දැන් අපිට මේ දැන් අයන අපිට මෙතනදී තව ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතනදී මේ අපි පාවිච්චි කරන්න ඕනේ සාන්ද්‍ර ද්‍රාවණයක්. අපිට ගන්න බෑනේ සාන්ද්‍ර මුහුදු ජලය කියලා එකක් ගන්න බෑනේ. අපි ගන්න මෙතනදී සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් මුලින්ම අර කැල්සියම් කාබනේට්, කැල්සියම් සල්ෆේට් ඔන්නෝම අවක්ෂේප කරගන්නවනේ. ඊට පස්සේ අන්තිමට සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප කරගන්නවනේ. අන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වලින් අර එතනදී සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සාන්ද්‍ර ද්‍රාවණයක් හදා ගන්නවා. අන්නේ සාන්ද්‍ර ද්‍රාවණයට නමක් කියනවා මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ ද්‍රාවණයට නමක් කියනවා බ්‍රයින් ද්‍රාවණය. බ්‍රයින් ද්‍රාවණය. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට කියනවා බ්‍රයින් ද්‍රාවණය. හරිද? සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් එක බ්‍රයින් ද්‍රාවණය කියලා කියනවා. ඉතින් මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් ද්‍රාවණය. එතකොට සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මෙතන සාන්ද්‍රනේ. සාන්ද්‍ර තියෙන හින්දා සෝඩියම් ප්ලස් ටිකක් වැඩිපුර ඇති. අන්න ඒ හින්දා සෝඩියම් ප්ලස් වැඩිපුර තියෙන හින්දා මේ අපි මෙතනදී අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි ආරම්භක ද්‍රව්‍යයක් විදිහට අර මං කලින් මැග්නීසියම් වලදීත් කිව්වනේ මෙතන ආරම්භක ද්‍රව්‍ය අමුද්‍රව්‍ය කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ අමුද්‍රව්‍ය මම ඒකත් ඕනනම් මේවා කියන්න. මෙන්න මෙහෙම. මේකේ ඉංග්‍රීසි නමත් එක්කත් බලමු ඕන්න. අමු ස්තනක් ද්‍රව්‍ය. ඉරක් ද්‍රව්‍ය. ඊළඟට ආරම්භක ද්‍රව්‍ය. මේක අර වචන වල පොඩි තේරුම් ප්‍රශ්නිකුත් තියෙනවනේ. ඔන්නේ ඉංග්‍රීසි වචන ගත්තොත් මෙතන එකට එන්නේ raw material. raw materials. මේකට එන්නේ starting materials. මෙතන කියන්නේ මොකද්ද? ආරම්භක ද්‍රව්‍ය. එහෙම නැත්නම් starting materials. ඒ කියන්නේ පටන් ගන්න ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ කර්මාන්තයේ පටන් ගන්න ද්‍රව්‍ය. raw materials. ඒ කියන්නේ අමුද්‍රව්‍ය කියන්නේ මේ කර්මාන්තයට නිකන් අමුවේ ගන්න ඒවා කියන්නේ. අන්න එහෙම ද්‍රව්‍ය ටිකක් තමයි අමුද්‍රව්‍ය කියලා කියන්නේ. ඉතින් අමුද්‍රව්‍ය වලට අපි දැන් මෙතනදී අමුද්‍රව්‍ය කියලා තෝරනකොට අමුද්‍රව්‍ය කියන එකට අපි ගන්න අමුද්‍රව්‍ය කියලා හවුවොත් අපිට ඕන නම් මුහුදු ජලයේ යන්න පුළුවන්. මොකද ඒක අමුවෙන් කෙලින්ම මේකද මේ දැන් අර ස්වභාවිකව තියෙන එකනේ. දැන් ස්වභාවිකව නිකන් අමු කියන එකෙන් කියන්නේ ස්වභාවිකව තියෙන විදිහට ගන්නවා කියන එකනේ. එතකොට අපිට මුහුදු ජලය කියලා ලියන්න පුළුවන්. හැබැයි දැන් මුහුදු ජලය අපි කෙලින්ම පාවිච්චි කරන්නේ නැහැ මෙතනදී. මම කිව්වේ මෙතන මේ වගේ අයන ගොඩාක් තියෙනවා ඉතින්. ඒ හින්දා අපි මෙතනදී ආරම්භක ද්‍රව්‍ය කියලා ගන්න සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. ඒකට විශේෂ නමක් කියනවා බ්‍රයින් ද්‍රාවණය. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වල කියනවා බ්‍රයින් ද්‍රාවණය කියලා. අන්න ඒක තමයි අපි මේ එක අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්නේ.
මම අමුද්‍රව්‍ය ටික වෙනම ලියන්න දෙන්නම්. එසඳු ඔව් එතකොට මේ දැන් බ්‍රයින් රාවණේ මේ අනිත් අයන එහෙම නෑනේ වෙන බ්‍රයින් රාවණේ අනිත් අයන මේ අර සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර වැඩි හින්දා මේ ඕ දැන් සාන්ද්‍ර බල සාන්ද්‍ර ඔව් සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් මෙහෙමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ සංශුද්ධ. දැන් බ්‍රයින් ද්‍රාවණයේ දැන් මෙහෙමයි මුහුදු ජලයෙන් අර මං කිව්වේ කැල්සියම් කාබනේට් කැල්සියම් සල්ෆේට් අන්තිම සෝඩියම් ක්ලෝරයිඩ් ගන්නවනේ. මෙතන සාන්ද්‍ර දැන් බ්‍රයින් කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? බ්‍රයින් කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් මේ දැන් අපිට මෙතනදී මං කිව්වේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ අපි නිෂ්පාදනය කරන්න යන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරද්දී අපි මොකද කරන්නේ? දැන් අපි දැන් මං කිව්වේ කලින් මම කිව්වා සෝඩියම් ප්ලස් අයනයකුයි හයිඩ්‍රොක්සයිඩ් අයනයකුයි ගන්න ඕනේ. දැන් සෝඩියම් ප්ලස් කියන එක අපි මුහුදු ජලයෙන් ගත්තයි කියමුකෝ. ඒතකොට දැන් මැග්නීසියම් 2+ උත් තියෙනවනේ. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේ හයිඩ්‍රොක්සයිඩ් මේ මැග්නීසියම් 2+ එක ගිහලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දා අපි මොකද කරන්නේ? අපි මෙතන සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගන්නවා වගේම මේක සංශුද්ධ කරන්නත් ඕනේ. අපි මෙතනදී සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් තමයි පාවිච්චි කරන්නේ. හරිද? මේක අමුද්‍රව්‍ය මේ බ්‍රයින් ද්‍රාවණය පිරිසිදු කරන ක්‍රමයකුත් තියෙනවා. ඒකට අර මේ ප්‍රතික්‍රියා තුනකුත් තියෙනවා. ඒ ටිකක් දෙන්න. මේ ඇත්තට මේ කර්මාන්තේ එහෙම ලොකුවට පියවර නැහැ. පියවර එකම පියවරයි තියෙන්නේ. පියවරක් කියලා දෙයක් ගන්න නැහැ. මේ ඒ හින්දා මේ පියවරක් කියලා දෙයක් ගන්න නැහැ. දැන් මම ආයි අමුද්‍රව්‍ය ටිකට ගියොත් මම කිව්වේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. සෝඩියම් ප්ලස් අයනයි හයිඩ්‍රොක්සයිඩ් අයනයි. සෝඩියම් ප්ලස් අයනයි හයිඩ්‍රොක්සයිඩ් අයනයි. මේ ඉතින් මම කිව්වේ සෝඩියම් ප්ලස් කියන එක ගන්න පුළුවන්. සෝඩියම් ප්ලස් ගන්න පුළුවන් බ්‍රයින් ද්‍රාවණය කියලානේ. බ්‍රයින් ද්‍රාවණය. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මෙතන හයිඩ්‍රොක්සයිඩ් අයන. අපි මෙතනදී නිෂ්පාදනය කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි නිෂ්පාදනය කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. භස්මයක්. ඉතින් අපිට මේ ඕන ඉතින් වෙනත් භස්මයක් දාන්නත් පුළුවන් නේ. හැබැයි ඒතකොට ඉතින් කර්මාන්තයට දැන් එකතර අමුද්‍රව්‍යයක් හදන්න තව අපි දැන් මේව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය වගේ කියන ඒවා නිෂ්පාදනය කරන්න එපා. ඉතින් එතකොට දැන් මෙතනට තව හයිඩ්‍රොක්සයිඩ් වෙනම භස්මයක් අපි දුන් KOH වගේ අපි මේ දුන් KOH නිෂ්පාදනයේට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්නවා. නිකන් කියන්නේ එහෙම වුණොත් නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න KOH ගන්න ගියොත් එක නිෂ්පාදනයක් තවත් එක මොකක් හරි එක නිෂ්පාදනයක් තවත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කරන්න ගියාම මේකෙන් ගන්න ප්‍රයෝජනයක් ගන්න අමාරුයිනේ. කියන්නේ අපිට බෑ මේ භස්මයක් හදන්න මම කියන්න උත්සාහ කරේ භස්මයක් හදන්න තවත් භස්මයක් ගන්න බෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒ හින්දා අපි මෙතනට දැන් මේ කර්මාන්තයට අනුව පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජලය. ජලයේ තියෙනවනේ S+ අයනයි OH අයනයි. මෙතන තියෙනවා සෝඩියම් ප්ලස් ක්ලෝරයිඩ් අයන. සෝඩියම් ප්ලස් අයනයි ක්ලෝරයිඩ් අයනයි තියෙනවා. ඉතින් මෙතනදී මොකද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ හදන්න ඕනේ. දැන් මම කිව්වා අමුද්‍රව්‍යයේ තියෙන මෙච්චර සෝඩියම් ප්ලස් ඔව්. දැන් මේ සාමාන්‍ය විදිහට මේ සෝඩියම් ලෝහය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔතන එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදාගන්න බැයිද? ඔව්. එහෙම එක දැන් අපිට පුළුවන්. දැන් අපි මෙතන සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් කියලානේ. දැන් මේ බ්‍රයින් කියන එක පිරිසිදු කරන්නත් ඕනේ. ඒකට මේ ප්‍රතික්‍රියා තුනකුත් රිසෝස් බුකේ දීලා තිනවා. ඒ ටිකක් දෙන්න. දැන් අපි මේකෙදි මෙහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඕනනම් සර් අපිට සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක අපිට මේ ප්‍රතික්‍රියාවට කාර්මිකව කරගෙන යන්න බෑනේ. කාර්මිකව ගොඩක් කරන්න බෑනේ. දැන් අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්න ඕනේ. ඒත් අපිට මේක කාර්මිකව ගොඩක් කරගෙන යන්න බෑනේ. මේ දැන් අපි සෝඩියම් නිෂ්පාදනය කළා මම අර කලින් කිව්වෙත් ඒකයි. අපිට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න තිබ්බනේ මෙතනට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්න. ඒතර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්න මොකද කරන්නේ?
එතකොට ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන්නද? අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒ හින්දා අපි දැන් එතකොට මේ වගේ සෝඩියම් කියලා ලෝහයක් පාවිච්චි කරනවට වඩා හොඳයි අපිට දැන් මුහුදු ජලය කියන එක ඉතින් මුහුදෙන් ගන්න දෙයක් නේ. මුහුදේ ඉතින් අපිට ඕනේ තරම් තියෙනවනේ වතුර. ඉතින් එතකොට සෝඩියම් ප්ලස් ඉතින් සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මුහුදු ජලයේ තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. අන්න ඒ හින්දා මේ ප්‍රතික්‍රියාව අපිට කාර්මික මේ ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදාගන්න පුළුවන්. ඒක ඇත්ත. අපි සෝඩියම් කැල්ලක් වතුරට දැම්මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා තමයි. හැබැයි ප්‍රශ්නේ ඉතින් මේක කාර්මිකවනේ. අපි කාර්මිකව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරද්දි මේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක කාර්මිකව ගොඩාක් කරන්න එපා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක මේ අපි දැන් විද්‍යාගාරයේදී අපි ප්‍රබල භෂ්මයක් කියලා පාවිච්චි කරනවානේ. ඒ හින්දා අපිට මේ කාර්මිකව හදන්නවත් ඕනේ හින්දා මේක අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාව යන්න බෑ. මේක වැදගත් කාරණයක්. මේක අපි තේරුම් ගන්න ඕනේ. අපි ඒ හින්දානේ දැන් මෙතන සෝඩියම් ප්ලස් අයනේ හොයාගන්න අපිට කෙලින්ම සෝඩියම් පාවිච්චි කරන්නත් තිබ්බා. ඉතින් හැබැයි සෝඩියම් අපිට පාවිච්චි කරන්න බෑ. සෝඩියම් හදාගන්නත් වෙනම වියදමක් යනවනේ. ඒක අපේ ලොකුවට හදාගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන එකේ තේරුමක් නැහැ. ඒතර ඒ හින්දා අපි මෙතනදී සෝඩියම් ක්ලෝරයිඩ් මේක අපිට පහසුවෙන් ගන්න පුළුවන්. බ්‍රයින් ද්‍රාවණය කියන්නේ මුහුදු ජලයෙන් ගන්න එකක් නේ. පහසුවෙන් ගන්න පුළුවන් හින්දා ඉතින් අපි සෝඩියම් ප්ලස් ගන්න කොමේ ගන්නේ මුහුදු ජලයෙන් ගන්න සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය. එතකොට මං කිව්වා OH- ගන්න. හරි. OH- ගන්න අපි මෙතනදී පාවිච්චි කරනවා ජලය. මේ ඊළඟට දැන් අපි ඊළඟට මෙතනදී කියන්න තියෙනවා දැන් අමුද්‍රව්‍ය කියලා හරි අමුද්‍රව්‍ය කියලා ඉතින් අපි මුලින්ම පාවිච්චි කරේ සෝඩියම් ක්ලෝරයිඩ් නේ. මේ සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් සෝඩියම් ක්ලෝරයිඩ් ජලයත් එක්ක මේ මෙතනදී අපි මොකද කරන්නේ? අපි මම මෙතනදී අර සමස්ත ප්‍රතික්‍රියාවක් කියලා එකක් ලියන්න යන්නේ. මේ සමස්ත ප්‍රතික්‍රියාව ලියා ගන්න එක පොඩ්ඩක් වටිනවා. මේ ඉදිරියට අර පටල කෝෂ ප්‍රමේය අපි විස්තර ටික ලියන් යනකොට අර පටල කෝෂයේ තේරුම් ගන්න මේ මෙන්න මේ ප්‍රතික්‍රියාවක් ලියන එක ටිකක් වැදගත් වෙනවා. සමස්ත ප්‍රතික්‍රියාව. මේ අපිට ඔයාලට මතකද නයිට්‍රික් නිෂ්පාදනයේදී අපි මෙන්න මේ පියවර 3ක් ලිව්වා. මම ටික පොඩ්ඩක් අය ලියන්න. මේ මෙන්න මේම NO ජලය මම ඔතන තාත්ත ලිව්වේ නැහැ. ඊට පස්සේ NOO2 එක්ක NO2 ඊට පස්සේ NO2 ජලය O2 එක්ක නයිට්‍රික්. ඔන්න ඔහොම ලිව්වා. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා 3ක් ලිව්වා. ඊට පස්සේ අපි මොකද කරේ? මෙන්න මේ ටික එකතු කරා. මෙන්න මේ ටික එකතු කරා. එතකොට අපිට NO ට NO කැපුණා, NO2 වලට NO කැපුණා. එතකොට ඇමෝනියා ඊට පස්සේ මොකද උනේ? දැන් මෙතන ජලය අපි ඕන මේවත් එක්කම බැලන්ස් කරමුකෝ. මේ බැලන්ස් කරලාම ලියමු පොඩ්ඩක්. කාරණයක් කියන්න තියෙන හින්දා මේක මම අර මොකද කරේ? කර්මාන්තෙත් පොඩ්ඩක් මේක 2යි NO මෙහෙමනේ ආවේ. මෙතන අර NO කපා ගන්න ඕනේ නේද? මේක 2කින් වැඩි කරා. මේ ප්‍රතික්‍රියාව 2කින් වැඩි කරා. මේ නයිට්‍රික් නිෂ්පාදනයේදී කරපු එක තමයි මෙයා ලියන්නේ. මේ මෙහෙමනේ. එනේ මේකට මේක කියපුණා. අන්තිමට මොකද උනේ? 4යි අර ඊට පස්සේ 4න් උත් බෙදුවා. 4යි ඇමෝනියා එන්නේ. මෙතන එනවා 8යි O2. 8යි O2 එකට 2යි O2 වුණා. මෙතන 6යි H2O 2යි H2O එතන 4යි H2O එකෙන් H2O ආව නයිට්‍රික් ආවා. මම මේ කලින් කර්මාන්තයේ විස්තරයක් තමයි මේ දුන්නේ. එතනදී මොකද උනේ? දැන් අපි මෙන්න මේක තමයි එතනදී සමස්ත ප්‍රතික්‍රියාව කියලා ගත්තේ. එතනදී අපි 2යි O2 නේ. 2යි O2 නේ අතන 2යි O2 නේ. මෙතන 2යි O2. මම මේක දෙගුණ මේක මේ ප්‍රතික්‍රියාව 2කින් වැඩි කරා. අර සාමාන්‍ය මේ 2යි NO NO2 මෙතන 8යි 10යි 12යි. හරි. ගානටම තියෙනවා. මෙතන 2යි O2. ඔව් දෙක. මෙතන 5යි 7යි 8යි. එතන 2යි O2. මේ මම මේක ලිව්වේ මේක අර මේ සමස්ත ප්‍රතික්‍රියාව කියන එකේ මේ තේරුම කියලා දෙන්න ඕනේ හින්දා. දැන් අපිට බෑනේ මේ නයිට්‍රික් නිෂ්පාදනයේ මම කිව්වා ඇමෝනියා O2 එක්ක විතරක් ප්‍රතික්‍රියා කරලා තනි පියවරකින් මේක ගන්න බෑනේ. අපි එතන ජලය කියන එක අපි අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරා. මම එතනදී මම කිව්වේ
NO කියලා අමුද්‍රව්‍ය 3ක් තියෙනවා කියලා. එහෙම අමුද්‍රව්‍ය 3ක් කියලා පෙන්වන්නේ. හැබැයි මෙතන ජලය කියන එක මේක එහෙම කියන ඵලයක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. මේ එහෙම අර ප්‍රශ්න කිපයක් තියෙනවනේ දැන් සමස්ත ප්‍රතික්‍රියාවේ අපිට ඇමෝනියා O2 විතරක් පාවිච්චි කරලා මේ නයිට්‍රික් හදන්න බෑ. අන්න ඒ වගේ මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් ජලයත් එක්ක. ඒ කියන්නේ මේ ලුණු වතුරට දැම්මා වගේ ලුණු වතුරට දැම්මයි කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ නැහැ. මේ හැබැයි අපි මෙන්න මේ ද්‍රාවණය මේ සමස්ත ප්‍රතික්‍රියාවක් විතර ලියන්නේ විද්‍යුත් විච්ඡේදනය. විද්‍යුත් විච්ඡේදනය. මේ පාඩමට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදන කර්මාන්තයට මේ මූලිකවම බලපාන්නේ 13 වෙනි කර්මාන්තයේ තියරි ගොඩාක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ තියරි කියන්නේ මේ සම්පූර්ණ කර්ම මේක මේ ඉලෙක්ට්‍රෝඩ සම්පලිතා 13 වෙනි පාඩමේ සිද්ධාන්තම ගොඩාක් පාවිච්චි වෙන්නේ. හැබැයි මේ පාඩම ඕලෙවල් කාලේ ටිකම තමයි. ඒතර මේ කර්මාන්තර දැන් 13 වෙනි පාඩම සම්පූර්ණයෙන්මත් නෙමෙයි. ටිකක් අර ඕලෙවල් කාලේ දැනුමම තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ. එහෙනම් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර 13 වෙනි පාඩම දැන් මතක නැත්නම් එහෙම අවුලක් නැහැ. මේ ඇනෝඩ කැතෝඩ අර මැග්නීසියම් නිස්සාරණයේදී වගේම තමයි ඉතින්. මම මැග්නීසියම් නිස්සාරණය මේකයි වෙනස් වෙන පොඩි තැනයි තියෙන්නේ. මැග්නීසියම් නිස්සාරණය කරපු එකයි මේකයි පොඩි තැනයි වෙනස් වෙන්නේ. මම එකක් කියන්න. මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් හරි මොකුත් නෑ හරි මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයත් එක්ක මේ විදුලි විච්ඡේදනය කරාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. මම ඒක හැදෙන විදිහ කියන්නම්. දැන් මම ඉස්සෙල්ලා දැන් මේක මම ගත්තේ පරණ එකනේ. මේ දැන් පටල කෝෂයට යන්න කලින් මේ සමස්ත ප්‍රතික්‍රියාව ලියන්න යන්නේ. දැන් එකෙන් කියන්නේ මේ සමස්ත ප්‍රතික්‍රියාව මෙන්න මේ මෙහෙම සෝඩියම් ක්ලෝරයිඩ් ජලයටද වතුර දැම්මයි කියලා මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. එතන විද්‍යුත් විච්ඡේදනය කියලා ක්‍රියාවලියක ලක් කරන්න ඕනේ. ඒක කරන හැටි මම ඉස්සරහට කියන්න. මම ඉස්සෙල්ලා ගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතනදී මම අයන වලට වෙන් කරලත් පෙන්නුවනේ. අයන වලට වෙන් කරලා පෙන්නුවා. එතකොට ඊළඟට මේක එක ගත්තේ කොහොමද? සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය, සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය. මේක ගත්තේ ජලයෙන් H2O නේ. ඒක ගන්නවා H+OH- කියලා මම ලියන්නම්කෝ. මෙතනදී දැන් අපි මෙන්න මේ ටික තමයි අඳුරෝගය. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ ජලය. ඒවා යොතන හැටි මේ කෝෂයට යොතන හැටි මම ඉස්සරහට කියන්න. මේ එතනදී මම ලිව්වේ මෙන්න මේ දෙක එකතු කරලා. සෝඩියම් ප්ලස් OH මයිනස් මෙන්න මෙහෙම එකතු කරලා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලිව්වේ. විද්‍යුත් විච්ඡේදනයක් නෙවෙන්නේ. මෙතන වෙන්නේ විද්‍යුත් විච්ඡේදනයක්. එතකොට දැන් මෙතන ක්ලෝරයිඩ් අයන තියෙනවා. විද්‍යුත් විච්ඡේදනයක් කියලා කිව්වනේ. දැන් මේ අපිට පුළුවන් මේ දැන් විද්‍යුත් විච්ඡේදනයක් කියන්නේ මොකක් හරි ප්‍රභේදයක් ඔක්සිකරණය වෙන්න ඕනේ. ඊට සමානව ඒකම දැන් මොකක් හරි ප්‍රභේදයක් ඔක්සිකරණය වෙන්න ඕනේ. තව ප්‍රභේදයක් ඔක්සිහරණය වෙන්න ඕනේ. අන්න ඒ හින්දා මොකක් හරි ප්‍රභේදයක් ඔක්සිකරණයක් වෙන්න ඕනේ, ඔක්සිහරණයක් වෙන්න ඕනේ. එහෙම බැලුවම දැන් අපිට දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. මම තාම කර්මාන්තය විස්තර කරනවා නෙමෙයි. තාම මේ මූලික කරුණු ටික කියන්නේ. මේ කර්මාන්තය තමයි ඇත්තටම රිසෝස් බුක් එකේ තියෙන දිගම කර්මාන්තය. අද දවසේ වාසියකට තියන්නේ මේකෙන් අපිට නිව් සිලබස් එකට අදාළව මේ තියරි ප්‍රශ්නයක් කතා කරන්න නැහැ. මේ පාඩම ගොඩාක් වැදගත් පාඩමක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කියන එක. ඒකයි මේක පොඩ්ඩක් අන්තිමට වගේ කරන්න හිතුවේ. මේ මොකද මේකෙන් ගොඩක් ගැලීම් සටහන් වලට සෑහෙන වැදගත් වෙනවා මේ කර්මාන්තේ. ඒ හින්දා මේකෙන් ගොඩක් තියරිත් තියෙනවා. මේ හින්දා මේක ගොඩක් අර වාසිය තියෙන මේක 2006 ප්‍රශ්නේ මේ ප්‍රාචීර කෝෂයෙන් තියෙන හින්දා අපිට ඒක හදන්න ඕනේ නැහැ. අපි කරන්නේ පටල කෝෂය. දැන් මෙතන මම කියව ක්ලෝරයිඩ් අයන තියෙනවා. අර මේ උඩ ලිව්වේ මේ ඕකේ අවසාන ප්‍රතික්‍රියාවද උඩ ලිව්වේ? ඔව් සමස්ත ප්‍රතික්‍රියා තාම ලියලා ඉවර නැහැ. තාම පළ දෙකක් එන්න තියෙනවා. මේ තාම පළ දෙකක් එන්න තියෙනවා. මම ඒක තමයි කියන්න යන්නේ. මම දැන් මේක ඉස්සරහට මම විස්තර කරන්න. තාම මේ මූලික ටික තමයි තාම යන්නේ. මූලිකව පොඩ්ඩක් විස්තර කරන්න ඕනින්ද මේ වෙන්නේ මොකද්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ පටල කෝෂයට යන්න කලින්. මෙතනදී දැන් ක්ලෝරයිඩ් අයනය මොකක් හරි දැන් මේකේ ඔක්සිකරණ අංකය ඍණ 1යි. මේක ඔක්සිකරණ අංකය මිට වඩා අඩු වෙන්න බෑනේ. මිට වඩා වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා තමයි ඔක්සිකරණය වෙන්නේ.
මෙයා තමයි ඔක්සිකරණය වෙන්නේ. මෙයා ඍණ එකේ ඉඳන් බිඳුවට ඔක්සිකරණය වෙන්න පුළුවන් නේ. මම තාම ප්‍රතික්‍රියා මුකුත් දුන්නේ නැහැ. මම දාලා අදහසක් දෙන්න යන්නේ. තාම මේ පටල කෝෂයට ගෙනියන්නේ මූලික දේ තමයි දෙන්න යන්නේ. මේ ප්‍රතික්‍රියාව දැනගෙන ඉන්න ඕනේ ටිකක් මේ ඉස්සරහට යද්දී. ඒකයි. මේ ඊළඟට අපිට තියෙන H+ අයන. දැන් මේ එක ප්‍රභේදයක් ඔක්සිකරණය වුණානේ. දැන් H+ කියන්නේ ධන 1. දැන් හයිඩ්‍රජන් වලට වෙන අවස්ථාවක් ගන්න බැහැනේ. හයිඩ්‍රජන් වලට ගන්න පුළුවන් එක්කෝ බිඳුව නැත්නම් ධන 1නේ. ඉතින් මේ ධන 1 තියෙන හින්දා යා දැන් මෙක්කෙනෙක් ඔක්සිකරණය වුණානේ. මෙයාට උඩ ඔක්සිහරණය. මෙයා එතකොට ඔක්සිහරණය වෙනවා. මේ ඔක්සිහරණය වෙලා H2 හදනවා. ඒ දෙක තමයි අන්තිමට අතුරු ඵල. මේක අතුරු ඵල විදිහට ලැබෙන්නේ මෙන්න මේ දෙක. හරිද? මෙන්න මේ දෙක තමයි අතුරු ඵල විදිහට ලැබෙන්නේ. මේ මෙහෙම දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ජලයත් එක්ක විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියකට මේ ඉලෙක්ට්‍රොලයිසිස් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය ලක් වුණාම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා ක්ලෝරිනුයි හයිඩ්‍රජන් වායුවයි මුක්ත වෙනවා. ඒක තමයි මේක තමයි අර සමස්ත ප්‍රතික්‍රියාව කියන එක කියන්නේ. මේ හරිද? දැන් මේ වගේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. මං කිව්ව අර දැන් අර අමුද්‍රව්‍ය මං කිව්ව අර විදිහටම අපිට තීරණය කරන්න පුළුවන්. අර අමුද්‍රව්‍ය මං කිව්වේ මං කිව්වේ මේ නයිට්‍රික් වල අකුරු තුන බලලා කියන්න පුළුවන් කියලා. දැන් මෙතනදී මොකද වෙන්නේ? මේක හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙලා තියෙන මේක අයන වලට කඩන්න ඕනේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද කරන්නේ? සෝඩියම් ප්ලස් හයිඩ්‍රොක්සයිඩ් කියන අයන වලට කඩන්න ඕනේ. එම් කඩලා තමයි මේ ප්‍රතික්‍රියාව ලියන්නේ. එතකොට මෙහෙම අමුද්‍රව්‍ය තෝරන්නේ සෝඩියම් ප්ලස් මොකද අමුද්‍රව්‍ය බ්‍රයින් ද්‍රාවණය. එතන ජලය කියලා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලා මොන හරි සටහන් කරගන්න තියෙනවා නම් දැන් සටහන් කරගන්න. මෙතනදී අපි අමුද්‍රව්‍ය කියලා මම උන්නම් දෙන්න. මේ සංශුද්ධ මම කියන සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය කියලා දෙන්න. සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය මේක එකක්. අමුද්‍රව්‍ය කියලා සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය දාන්න පුළුවන්. ඊළඟට ජලය තමානිත් අමුද්‍රව්‍ය. මේ අමුද්‍රව්‍ය දෙකෙන් තමයි මේක වෙන්නේ. විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය ලක් කළ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරින් හයිඩ්‍රජන් ලබා දෙනවා. මේක වෙන්නේ අර ක්‍රියාවලිය මොකද්ද කියලා මම ඊළඟට කියන්නම්. ඔයාලා දැන් මොන හරි සටහන් කරන අමුද්‍රව්‍ය දෙකයි මෙන්න මේ ප්‍රතික්‍රියාවයි සටහන් කරගන්න. හරි. ඊළඟට දැන් අපි පටල කෝෂය කියන උපකරණයට යන්න කලින් රිසෝස් බුක් එකේ තව දක්වලා තියෙනවා මෙන්න මෙහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන ක්‍රම තුනක් ගැන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන ක්‍රම තුනක් දීලා තියෙනවා. මේ පළවෙනි ක්‍රමය තමයි රසදිය කෝෂ ක්‍රමය. පළවෙනි ක්‍රමය තමයි රසදිය කෝෂ ක්‍රමය. ඊළඟට ඒකට කියන්නේ mercury cells. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි ප්‍රාචීර කෝෂ ක්‍රමය. ප්‍රාචීර කෝෂ ක්‍රමය ඒකට කියන්නේ diaphragm cells. අන්තිමට ක්‍රමය තමයි මේ අපි දැන් මේ කර්මාන්තයේදී කතා කරන පටල කෝෂ ක්‍රමය. මම කොට රතු පාටින් ලියනවා. පටල කෝෂ ක්‍රමය membrane cells. මෙන්න මේ විදිහට මේ රසදිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි රසදිය කෝෂ ක්‍රමය mercury cells, ප්‍රාචීර කෝෂ ක්‍රමය diaphragm cells, පටල කෝෂ ක්‍රමය තියෙනවා membrane cells.
දැන් මේකෙදි දැන් මෙන්න මේ තුනටම තව නමක් කියනවා ක්ලෝරෝ ඇල්කලි කෝෂය. දැන් මේ කර්මාන්ත ටිකක් දිගයි. මේ කර්මාන්ත ටිකක් දිග කර්මාන්තයක්. ඒ හින්දා මේ ගොඩක් තියරි තියෙනවා. මතක තියාගන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේක විශේෂත්වය තමයි මේකේ එක ස්ටෙප් එකයි තියෙන්නේ. ස්ටෙප්ස් කියලා ලොකු දෙයක් නැහැ. හැබැයි මේකේ ගොඩක් තියරි එහෙම නම් තියෙනවා. මේ ටික රිසෝස් බුක් එකේ දක්වලා තියෙනවා මූලිකව පොඩ්ඩක්. මේ අර මූලිකව දැනගන්න ඕන මෙන්න මේ කරුණු ටික තාම දෙන්නේ. මේ ක්ලෝරෝ ඇල්කලි කෝෂ කියලා තමයි මේ තුනටම කියන්නේ. රසදිය කෝෂ ක්‍රමය, ප්‍රාචීර කෝෂ ක්‍රමය, පටල කෝෂ ක්‍රමය. දැන් අපේ සිලබස් එකේ තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි එක පටල කෝෂ ක්‍රමය. ඇයි ඒක තෝරගන්නේ කියලා එකටත් හේතු කිහිපයක් තියෙනවා. ඒ ටික තමයි දෙන්න යන්නේ. එහෙනම් මෙන්න මේ ටික ලියා ගන්න. හරි. දැන් ඊළඟට අපි බලන්න යන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී ඇයි රසදී කෝෂ ක්‍රමය පාවිච්චි කරන්නේ නැත් කියලා. ඒක ලොකු දෙයක් නැහැ. මේ දැන් මෙතනදී අපි මුලින්ම කිව්වේ රසදී කෝෂ ක්‍රමය කියලානේ. දැන් මේ බැලුමට පේනවා මේකදී රසදිය පාවිච්චි කරනවා. දැන් රසදිය පාවිච්චි කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද රසදිය කියන එක බැර ලෝහයක්. ඒ වගේම අහිතකර ලෝහයක් නේ. ඒ හින්දා දැන් මේක දැන් පාවිච්චි කරාම මොකද වෙන්නේ? රසදිය කෝෂ ක්‍රමය කියන එක පාවිච්චි කරාම මොකද වෙන්නේ? මේ පරිසරයට රසදිය මුක්ත වෙන්න පුළුවන්. මේ කර්මාන්ති කරගෙන යද්දි රසදිය ටිකක් මේ පසට හරි දැන් පසට බැර ලෝහ එකතු වුණාම ඒකෙදි වෙන ප්‍රශ්න ටික මේ පරිසරය පාඩමේ කතා කරනවා. බැර ලෝහ එකතු වුණාම මොකද වෙන්නේ? අර එහෙම ප්‍රශ්න කීපයක් එනවා. රසදිය කියන්නේ බැර ලෝහයක්. එන්නේ හින්දා. ඊළඟට තමයි දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක තියරි උඹට ඕනේ නැහැ මම විස්තර දැන් රිසෝස් බුක් එකේ දක්වලා තියෙන හින්දා මම මේ ටික විස්තර කියන්න. සෝඩියම් දැන් අපි හදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ඉතින් මේ හදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රසදිය මිශ්‍ර වුණොත් මේ අපිට එතකොට තව ප්‍රශ්නයක් එනවා. දැන් මේක මේ භාවිත කරද්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ අපි තුමියන් මොකක් හරි තැනක හැමේ හරි මොකක් හරි පත් වුණොත් එහෙම මේ අපිට රසදියත් මෙතකොට ගෑවෙනවනේ. ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ඒ හින්දා අපි දැන් දැනට රසදිය කෝෂ ක්‍රමය තමයි මුලින් තිබිලා තියෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් නිෂ්පාදන කර්මාන්තය පටන් ගන්නවා කාර්මික විප්ලවය වුණ පස්සේනේ. එතකොට දැන් ඉතින් මේ එතකොට පාවිච්චි කරලා තියෙන්නේ රසදිය කෝෂ ක්‍රමය. ඊළඟට තව එකක් කිව්වා ප්‍රාචීර කෝෂ ක්‍රමය. ප්‍රාචීර කෝෂ ක්‍රමය. ඒක ගැන විස්තර මම පටල කෝෂයේ ඇන්දම කියන්න. පටල කෝෂය ඇන්දම කියන්නම් ප්‍රාචීර කෝෂ ක්‍රමය මොකක්ද තියෙන වෙනස කියලා. ඒක මේ දැම්ම කිව්වයි කියලා නම් එච්චර වැඩක් වෙන්නේ නැහැ. මේ ඊළඟට තව දැනගන්න තියෙනවා දැන් මම මේ 1 2 3 කියලා කෝෂ 3ක් කිව්වනේ. මම තාම මූලික ටික කියන්නේ. දැන් මේකෙන් පස්සේ තමයි අපි කර්මාන්තරය පිවිසෙන්නේ. දැන් මේ මූලික ටික දැනගත්තට පස්සේ තමයි කර්මාන්තරය යන්නේ. මේ පටල කෝෂ ක්‍රමය කියලා එකක් දුන්නනේ. පටල කෝෂ ක්‍රමේ වාසි කීපයක් තියෙනවා. අන්න ඒ ටිකත් මේ අපිට දක්වලා තියෙනවා පටල කෝෂ ක්‍රමේ වාසි. මේවා ඉතින් ලොකු දේවල් නෙවෙයි ඉතින්. මේක මේ දැනගන්න ඕනේ දේවල්. මේ අහන්න පුළුවන් අපි පාවිච්චි කරන්නේ පටල කෝෂ ක්‍රමයනේ. අර කලින් කේ විස්තර එහෙම ලොකුවට දැනගන්න ඕනේ නැහැ. කලින්ව රසදිය කෝෂ ක්‍රමය කියලා මම දැක්ක ගමන් පේනවනේ රසදිය පාවිච්චි කරනවා කියලා. රසදිය පාවිච්චි කරන එකේ ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි රසදිය කෝෂ ක්‍රමය අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා දැන් අපි දැන් අපේ අලුත් සිලබස් එකේ තියෙන පටල කෝෂ ක්‍රමය. පටල කෝෂ ක්‍රමයේ වාසි කීපයක් තියෙනවා. පළවෙනි වාසිය තමයි සංශුද්ධතාව. මේකෙන් ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංශුද්ධතාව වැඩි. සරල කරුණු මේ අපිට නිකම්ම හිතන්න පුළුවන් ඇයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක පටල කෝෂ ක්‍රමය කියලා නිකම් හයිලයිට් කරන්නේ ඇයි කියලා. ඉතින් ඒක දැන් අපිට එක දැන් සංශුද්ධතා කීපයක් තියෙනවනේ. රසදී කෝෂ ක්‍රමය එක සංශුද්ධතාවයක්. මේ ඊට පස්සේ මොකද්ද ප්‍රාචීර කෝෂ ක්‍රමය එක සංශුද්ධතාවය. පටල කෝෂ එක සංශුද්ධතාවය. දැන් මේකේ සංශුද්ධතාව ඉතින් මේ එකක සංශුද්ධතාව වැඩි නම් අපි ඒකනේ පාවිච්චි කරන්නේ. අන්න ඒ හින්දා පටල කෝෂ ක්‍රමයේ සංශුද්ධතාව වැඩි. දෙවෙනි කාරණේ තමයි දැන් අපි මම කලින් අර ප්‍රතික්‍රියාව ලිව්වේ. දැන් මේ ප්‍රතික්‍රියාවලියදී මම හිතලා ලිව්වා විද්‍යුත් විච්ඡේදනය. ඉලෙක්ට්‍රොලයිසිස් රියැක්ෂන් එක නෙවෙන්නේ. ඒ හින්දා
එතකොට මෙතනට විදුලියක් පාවිච්චි කරන්න වෙනවා. විදුලිය පාවිච්චි කරන්න වෙනවනේ. එතකොට තව පිරිවැයක් යනවා. මෙතනදී මේ කර්මාන්ත විශේෂත්වය තමයි මේකට අඩු විද්‍යුත් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඒකත් හයිලයිට් කරලා තියෙනවා. රිසෝස් බුකේ එකත් හයිලයිට් කරලා තියෙනවා. අඩු විද්‍යුත් ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. දැන් විද්‍යුත් දැන් වැඩිපුර කරන්ට් එකක් පාවිච්චි කරනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකටත් වැඩිපුර පිරිවැයක් යනවනේ. අන්න ඒ හින්දා මේ එහෙම බැලුවොත් පටල කෝෂ ක්‍රමයක ඒක අඩු නම් අපි ඒකනේ තෝරන්නේ. අන්න ඒ හින්දා අඩු විද්‍යුත් ප්‍රමාණයක් වැය වෙන එක පටල කෝෂ ක්‍රමයේ වාසිය. හරිද? තව තුන්වෙනි වාසිය මම තුන්වෙනි වාසිය කලින්වත් කිව්වා. දැන් රසදිය කෝෂ ක්‍රමයේදී මොකද උනේ? රසදිය පරිසරයට මුක්ත වුණා. දැන් මේකෙදි පටල කෝෂයේදී රසදිය පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ඊළඟට මම ඒක තමයි යන්නේ පටල කෝෂය ගැන. මේ ඉතින් ඒ හින්දා මේකෙන් පරිසර හානිය අවම වෙනවා. පරිසර දූෂණය අවම. පරිසර දූෂණය අවම වේ. පරිසර දූෂණය අවමයි. ඒ විදිහට දැන් අපිට මේක නිකන් දැක්ක ගමන් හිතේ මාව ගන්න පුළුවන්. ඒ ඉතින් පටල කෝෂ ක්‍රමයේ වාසි. සංශුද්ධ අපිට ඕනේ සංශුද්ධතාව වැඩි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදාගන්න. අපිට වැඩිපුර කරන්ට් එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ වගේම අපිට පරිසර දූෂණය කරන්න අඩුවෙන් පරිසර දූෂණය අඩුවෙන් තියාගන්නත් එපා. පරිසර දූෂණය 0.0ක් දක්වා අඩු කරන්නත් බෑ. දැන් අපි දැන් රසදිය වගේ වැය වෙනවා. රසදිය වගේ පරිසරෙන් මුක්ත වෙනවනේ. ඒතර ලොකු ගැටලු ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ඉන්න පරිසර දූෂණය අවම වෙන එක තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. මෙන්න මේ වාසි තුන තමයි දක්වලා තියෙන්නේ. මෙන්න මේ වාසි තුන තමයි දක්වලා තියෙන්නේ. මෙතනින් කර්මාන්තය සම්බන්ධ මූලික ටික ඉවරයි. ඊළඟට අපි මේ සංශුද්ධ දැන් අර මම කිව්ව සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් හදාගන්නේ කොහොමද කියලා. ඒක හදාගද්දි මම අර කලින් මේ පාඩම මුලින්ද කිව්වා කැටායන ටිකක් වෙන්න ඕනේ. ඒ කැටායන ටිකෙන් කැටායන තුනක් තියෙන කැටායන ඇනායන ඔක්කොම තුනක් තියෙනවා. ඒ තුන ඉවත් කරගන්න ඕනේ. ඒ තුන ඉවත් කරගන්න අදාළ ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා. එහෙනම් තමයි මේ කර්මාන්තය යන්නේ. දැන් මේ ටික ලියා ගන්න. එසන මොඩ්ඩින් එසන පොඩ්ඩ හරි ඔන්න දැන් තමයි ඔන්න අපි දැන් මේක පාඩමට අදාළ මූලික ටික ඉවරයි. මූලික මේවා ටික ඉවරයි. අපි දැන් ඊළඟ පටල කෝෂයට එන්න හදන්නේ. මේ හරි පටල කෝෂය. පටල කෝෂයනේ. මෙතනදී මම කිව්වා පටල කෝෂය දැන් අර මුලින්ම තියෙන අර අමුද්‍රව්‍ය විස්තර කරද්දී කිව්වා අපි මෙතනදී අර බෑර් මොකද්ද අර මුහුදු ජලයේ තියෙන එක එක මුහුදු ජලය අපිට කෙලින් පාවිච්චි කරන්න බෑ කියලා කිව්වනේ. මුහුදු ජලයේ තියෙන එක එක කැටායන නෑන අපිට මේකෙදි බාධාවන් එනවා. අන්න ඒ හින්දා අපි මෙතනදී මොකද කරන්නේ? මෙන්න මෙහෙම කැටායන දෙකක් තියෙනවා. magnesium 2+ ඊළඟට calcium 2+ ඊළඟට මම ඕනනම් anion වෙන පාටින් දාන්න sulfate. මෙන්න මේ කැටායන දෙක anion තව anion තියෙනවා. මේක මේ තුන තමයි මූලිකවම. මෙන්න මේ කැටායන anion මම අර magnesium 2+ ගැන magnesium 2+ calcium 2+ වලදී වෙන ප්‍රශ්න ගැන කිව්වා. මේක හයිඩ්‍රොක්සයිඩ් මේවා හයිඩ්‍රොක්සයිඩ් හදුනාම අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධව හදාගන්න බැහැනේ. ඒ හින්දා මේ කැටායන මේ anion ඉවත් කරන්න ඕනේ. ඒකට මේ ප්‍රතික්‍රියා තුනක් දක්වලා තියෙනවා. මොකද කරන්නේ? අපි magnesium 2+ අයන භෞතික තත්ත්වයක් දාන්න මොකක් හරි හයිඩ්‍රොක්සයිඩයක්. මැග්නීසියම් විතරක් අපිට දැන් ඉනෝගනික් වලදී කියනෝනේ මේ මැග්නීස් දෙවෙනි පළවෙනි කාණ්ඩේ අර ලවණ එක පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් එකක්වත් අවක්ෂේප වෙන්නේ නැහැනේ. මේ පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපණ වෙන්නේ. ඒවා ද්‍රාවණනේ. ඒවා ජලය හොඳින් ද්‍රාව්‍ය වෙනවනේ. දැන් දෙවෙනි කාණ්ඩේ ඒවා ගත්තම කාණ්ඩේ පහළට යදී හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාව වැඩි වෙනවනේ. ඒකෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා අවක්ෂේපයක් හදනවනේ. අන්න ඒ හින්දා අපි මොකද කරන්නේ? මේ මැග්නීසියම් විශේෂත්වය තමයි මැග්නීසියම් විතරක් එතෙන්දී හයිඩ්‍රොක්සයිඩ් එකක් හදනවා. අපි ඒ හින්දා මෙතනදී මොකද කරන්නේ? අපි හයිඩ්‍රොක්සයිඩ් එකක් එකතු කරනවා. දැන් අපිට හයිඩ්‍රොක්සයිඩ් එක කියලා
හයිඩ්‍රොක්සයිඩ් එකක් කියලා අපිට මෙතනදී කෙලින්ම දැන් කැල්සියම් වගේ එකක් පාවිච්චි කරන්න බෑ. කැල්සියම් වගේ එකක් පාවිච්චි කරන්න බෑ. කැල්සියම් වගේ පාවිච්චි කරා මොකද වෙන්නේ? ආයි කැල්සියම් 2+ උත් එනවනේ. කැල්සියම් 2+ උත් අයින් කරන්න බලන් ඉන්නේ. ඉතින් කැල්සියම් 2+ ආයි දැම්මම ඉතින් ඒ ටිකත් අයින් කරන්න එපා. අන්න ඒ හින්දා අපි මෙතනදී අපි දැන් හයිඩ් මොකක් හරි අපිට ඇනයනයක් දාන්න බෑනේ කෙලින්. අපිට මොකක් හරි ලවණයක්. මොකක් හරි හයිඩ්‍රොක්සයිඩ් යන්නේ දාන්න ඕනේ. අන්න ඒ හින්දා අපිට මෙතනදී දාන්න මෙන්න මෙතන දාන කැටායනේ මෙතනදී මම මෙතන දාන්න කැටායනේ අපිට මේ ක්‍රියාවලියට බාධා පමුණුවන්නේ නැති එකක් වෙන්න ඕනේ. හරිද? දැන් අපිට මෙතනදී කරන්න පුළුවන් දේ තමයි මේ අපි දැන් මෙතනදී අපි හදන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි වගේ අමුද්‍රව්‍යක විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් පාවිච්චි කරනවානේ. ඉතින් සෝඩියම් ප්ලස් තියෙනවානේ. ඉතින් අපිට පුළුවන් මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ම පාවිච්චි කරන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතින් අපිට පුළුවන්නේ අර මම කලින් කිව්වා වගේ ඕනක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඕන පුළුවන් මේ කලින් කර්මාන්ත දැන් මේ කර්මාන්ත එක දිගට කරන් යන කර්මාන්තයන්නේ. මේක 1900 ගණන් ඉඳන් මේ වෙනකම්ම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කර්මාන්ත වෙනවා. ඉතින් එතෙන්දී මැග්නීසියම් 2+ අයින් කරන්න. ඉතින් අපිට පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන්න. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතින් කලින් හදාගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ කර්මාන්තෙම ගන්න ඒවා ටික හරි කොහොම හරි කවන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද අපිට සෝඩියම් කියන එක අපිට ආයි පස්සේ මේකෙන් අපිට බලපෑමක් නැහැනේ. දැන් මේක දැම්මයි කියලා කිසි මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඒකට අපිට ඕන පුළුවන් සෝඩියම් ජලයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන එකක් හරි නැත්නම් මේ කලින් කර්මාන්තයේදී පාවිච්චි කරපු ටිකක්ම පාවිච්චි කරන්න. මේ ක්‍රමයට අපි මැග්නීසියම් ටික ඉවත් කරගන්නවා. ඊළඟට කැල්සියම් 2+. කැල්සියම් 2+ මොකද කරන්නේ? කැල්සියම් 2+ අපි කැල්සියම් කාබනේට් විදිහට වගේ අවක්ෂේප කරගන්නවා. කැල්සියම් කාබනේට් කියන අවක්ෂේපයන්නේ එතනදී මොකද කරන්නේ? අපි මොකක් හරි කාබනේට් යන්නේ දාන්නේ. අපි මොකක් හරි කාබනේටයක් තමයි දාන්නේ. ඇනයනි කියලා මම දැම්මේ නැහැ. මොකද මෙතන කැටයනේ ලියන හින්දා අපි එතනදිත් කැටයනේ විදිහට පාවිච්චි කරන්නේ මොකක් හරි මේ කර්මාන්තෙදි බලපෑමක් නොවන කැටයනයක්. ඉතින් අපිට පුළුවන් ඉතින් මේකටත් සෝඩියම් කාබනේට්ම පාවිච්චි කරන්න. මම මේ පාඩ දෙකකින් ලිව්වේ මේ මෙතන පාවිච්චි කරන කැටයනේ අර බලපාන්නේ නැති විදිහට අපි තෝරගන්න ඕනේ. අපිට ඉතින් වෙන කැටයනයක් දාන්නත් පුළුවන්. හැබැයි දැන් සෝඩියම් දැන් මෙතන සෝඩියම් කියලා දක්වලා තියෙනවා. අපිට ඉතින් පුළුවන් වුණාම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හරි පොටෑසියම් කාබනේට් හරි ඔන්න එහෙම දාන්නත් පුළුවන්. K2CO3 හරි KOH හරි එහෙමත් පුළුවන්. ඒකයි මම පොඩ්ඩක් එක වෙනම දැම්මේ. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න කියලා එහෙම නීතියක් නැහැ. ඊළඟට මම එක මෙන්න මේ පැත්තෙන් ලියන්න සල්ෆේට් අයන. මෙතන මම ගත්ත සල්ෆේට් අයන ටික. හරිද? මම සල්ෆේට් ටිකත් මේ ටිකම මේ පැත්තෙම ලිව්වා ලේසි වෙන්න. කැටයන මෙහෙම අවුලක් නැහැනේ. මේ සල්ෆේට් අයන මෙතන ලිව්වා. සල්ෆේට් අයන ටික අපි මොකද කරන්නේ? ඉනෝගනික් වලදී අහලා තියෙනවා මේ බේරියම් සල්ෆේට් ගැන. බේරියම් සල්ෆේට් කියන්නේ තණුක අම්ල එක්ක දිය වෙන්නේ නැති අවක්ෂේපයක්. මේ ඉනෝගනික් ගැලීම් සටහන් වලට මේ සෑහෙන පාවිච්චි වෙන එකක් තමයි සෑහෙන පාවිච්චි වෙන එකක් තමයි මේ සල්ෆේට් මේ බේරියම් සල්ෆේට් කියන එක. අපිට පුළුවන් මේ සල්ෆේට් ටික බේරියම් සල්ෆේට් කියලා අවක්ෂේප කරගන්න. අවක්ෂේප ටික ඉතින් පස්සේ ඉතින් මේ වෙන් කරගන්නට තියෙන්නේ. ඒකට අපි මොකද කරන්නේ? මේ මෙන්න මේම බේරියම් 2+ දාන්නේ. බේරියම් 2+ දානවා. බේරියම් 2+ කියලා අපිට කැටයනේම දාන්න බෑනේ. කැටයනයක් විතරක් දාන්න බෑනේ. අපිට මොකක් හරි ඇනයනයක් දාන්න දෙනවා. අන්න ඒ හින්දා අපි මෙතනදී මොකද්ද පාවිච්චි කරන ඇනයනයක් අපිට මේ කර්මාන්තයේදී අපිට මේ බලපෑමක් නොවන එකක් වෙන්න ඕනේ. අපි පාවිච්චි කරන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් නේ පාවිච්චි කරන්නේ. ඉතින් අපිට ක්ලෝරයිඩ් යනත් මේකට මුක්ත වෙනවනේ. ක්ලෝරයිඩ් සෝඩියම් ප්ලස් වෙන් කරගත්තම ක්ලෝරින් කියලා එකක් උත් හැදෙනවනේ. ඉතින් අපිට පුළුවන් මෙතනට ක්ලෝරින් දාන්න. බේරියම් ක්ලෝරයිඩ් දැම්මම අපිට බේරියම් සල්ෆේට් කියලා අවක්ෂේප කරගන්න පුළුවන් නේ. අන්න එහෙම ඔයාලට මෙතනදී අපිට පාවිච්චි කරන කැටයනේ හෝ ඇනයනේ තෝරගන්නේ මේ කර්මාන්තර බලපෑමක් නොවන විදිහ. වෙන කැටයනයක් ඇනයනයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට කර්මාන්තර බලපෑමක් නොවන විදිහ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකයි මම ඒ ටික පොඩ්ඩක් වෙනම පාටකින් දැම්මේ.
මොකද වෙන්නේ මැග්නීසියම් 2+ ටික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල විදිහට අවක්ෂේප කරගන්නවා. මේ ඔක්කොම අවක්ෂේප වෙනවා. ඊට පස්සේ කැල්සියම් 2+ සෝඩියම් කාබනේට් එක ඊට පස්සේ කැල්සියම් කාබනේට් විතර අවක්ෂේප කරගන්නවා. සල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් එක බේරියම් සල්ෆේට් විතර අවක්ෂේප කරනවා. අපි මෙතනදී මොකද කරේ? මෙන්න මේ අර සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණේ මෙන්න මේ වගේ කැටයන් ඉතිරි වෙලා තිබ්බොත් ඒ කැටයන් ටික මේ ඉවත් කරගන්න එක තමයි මෙහෙම කරේ. මේ කැටයන් මෙන්න මේ විදිහට අවක්ෂේප කරගත්තම අපිට මෙතනදී ගන්න පුළුවන්. මෙතනදී ගන්න පුළුවන් මේ ටික ඔක්කොම ක්‍රියාවලිය වුණාට පස්සේ අපිට ලැබෙන්නේ මෙතන ලැබෙන්නේ සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය. මේ ක්‍රියාවලිය අවසානයේ අපිට ලැබෙන්නේ සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණය. මෙන්න මේ ක්‍රියාවලියෙන් තමයි අපි බ්‍රයින් ඉතින් ඕන එකක් ලියන්න බලමු. මෙතන ලියන්නේ බ්‍රයින් පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම කියලා ඔයාලගේ වචනේ ලියා ගන්න. බ්‍රයින් පිරිසිදු කිරීම. අපි මොකද මේ අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ කරන්නේ. මම කලින් කිව්වේ මැග්නීසියම් 2+ වගේ එකක් කියලා වැඩ තිබුණ ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ කරලා තමයි අපි බ්‍රයින් පිරිසිදු කරලා තමයි අපි සංශුද්ධ බ්‍රයින් ද්‍රාවණයක් හදාගන්නේ. මෙතනින් යට අපි පටල කෝෂයට යන් ඔයාලා මේ ටික ලියා ගන්න.